රයිට් අයිබෝන් දුවේ පුතේ අපි මේ කතා කරන්න හදන්නේ දෙවැනි පේපර් එක. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි පේපර් එක. යාන්ත්‍ර විද්‍යාව පාඩමට පේපර් දෙකක් මම කරනවා. එකෙන් පළවෙනි පේපර් එකේ පෙරවදන පිළිබඳව. මේකේ මේ පේපර් එක කරනකොට රයිට් මේ පේපර් එක කරනකොට ඔයගොල්ලන්ට මුලින්ම මූලිකවම යාන්ත්‍ර විද්‍යාවේ මුල ඉඳලා ගත්තොත් අපි චලිතය රේඛීය චලිතය යටතේ ඔයාලා දන්නවා දුර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, විස්ථාපනය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවේගය, ධන ප්‍රවේගය, ඍණ ප්‍රවේගය, කොහොමද ප්‍රවේගයේ දිශාව ගන්නෙ? ඊළඟට ප්‍රවේගයෙන් පස්සේ සාමාන්‍ය ප්‍රවේගය, එහෙම නැත්නම් අපි ඒකටම කියනවා මධ්‍යක ප්‍රවේගය කියලා. ඒක ගන්නෙ කොහොමද? ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මුළු විස්ථාපනයේ කාලයෙන් බෙදලා ගන්නවා. තව ක්‍රමයක් තියෙනවා ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි එකතු කරලා දෙකට බෙදලා සාමාන්‍ය ප්‍රවේගය ගන්නවා. එතකොට අර මුළු විස්ථාපනය මුළු කාලයෙන් බෙදනවා කියන එක ඕනම අවස්ථාවකදී අපිට සාමාන්‍ය ප්‍රවේගය මේ හොයන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ආරම්භක ප්‍රවේගය දන අවසාන ප්‍රවේගය බෙදීම දෙක කියන එක ඕනම අවස්ථාවක පාවිච්චි කරන්න බෑ. ඒක ත්වරණයේ නියත අවස්ථා සඳහා පමණයි වළංගු වෙන්නේ. අන්න ඒක ඊළඟට ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ත්වරණයේ දෛශික රාශියක්. ඒ කියන්නේ ඒකෙදි ත්වරණයේ වර්ග දෙකක් තියෙනවා, ධන ත්වරණය, ඍණ ත්වරණය කියලා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වීමේ ශීඝ්‍රතාවයට අපි කියනවා ධන ත්වරණය කියලා. ඊළඟට ප්‍රවේගය අඩු වීමේ ශීඝ්‍රතාවය ඍණ ත්වරණය, එහෙම නැත්නම් මන්දනය කියලා කියනවා. හරි, ඔන්න ඔය ටික ගැන හොඳ අවබෝධයක්. සාමාන්‍ය වේගය මට කියන්න බැරි වුණා මුළු දුර බෙදීම ගත වූ කාලේ. ඉතින් ඔය දේවල් ටික පිළිබඳ මූලික දේවල් ටික පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. වගේ දෛශික හැසිරවීම පිළිබඳව දැන් උදාහරණයක් විදිහට ගත්තොත් විස්ථාපනයට ධන ඍණ එන්නේ ඉන්න පැත්ත අනුව, ප්‍රවේගයට ධන ඍණ යොදන්නේ අපි යන පැත්ත අනුව. එතකොට ත්වරණයට අපි ධන ඍණ යොදන්නේ දිශාව පෙන්වන්න නෙමෙයි. අපි ධන දැම්මොත් ඒකෙන් කියවෙන්නේ ප්‍රවේගය වැඩි වෙනවා කියලා, ඍණ දැම්මොත් ඒකෙන් කියවෙන්නේ ප්‍රවේගය අඩු වෙනවා කියලා. ඉතින් අර ත්වරණයේ දෛශික රාශියක් වුණත් අපි ධන ඍණ පාවිච්චි කරන්නේ නැහැ දිශාව වෙන්නන්න. හරි, ඊට පස්සේ ওই ටිකෙන් ගිහිල්ලා හැදෙන චලිත සමීකරණ ටික. v සමානයි u ධන at, v වර්ග සමානයි u වර්ග ධන 2 as, s බෙදීම t සමානයි v ධන u බෙදීම 2, s සමානයි ut ධන භාගයක් at වර්ග. ඉතින් ඔන්න ඔය චලිත සමීකරණ ටික ඉස්සරෝම මේ තිරස් චලිතේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ත්වරණයේ නියත කාලාන්තරයක් සඳහා යොදන්න පුළුවන්. යොදන දිශාවට අපි ධන කියලා සලකලා ප්‍රතිවිරුද්ධව තියෙන ඍණ කියලා ගන්නවා. හරි. ඒ විදිහට චලිත සමීකරණ ටික හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඊළඟට ගුරුත්වය යටතේ චලිතය ගත්තොත් ඉහළට යනකොට මන්දනයක් වෙන්නේ මේ ප්‍රවේගය 10 ගානේ අඩු වෙනවා. පහළට වැටෙනකොට ප්‍රවේගය 10 ගානේ වැඩි වෙනවා. ත්වරණයක් තියෙනවා. ඉතින් ඔය ගුරුත්වය යටතේ චලිත, ඒ කියන්නේ බිම ඉඳලා උඩට ගිහිල්ලා උඩ ඉඳලා ආයෙ බිම එනකොට ඒ වගේ චලිත, ඊට පස්සේ ගොඩ නැගිල්ලක් උඩ ඉඳලා මොකක් හරි ඉහළ දාපුවාම ඒක බිම වැටෙන එක, මොකක් හරි ලිඳකට මොන හරි දාන එක, අනේ වගේ චලිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රක්ෂිප්ත චලිතයට ආවට පස්සේ ප්‍රක්ෂිප්ත චලිතයේ කියන්නේ සාමාන්‍ය ප්‍රක්ෂිප්තය මෙහෙම පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා මෙහෙම එන සාමාන්‍ය ප්‍රක්ෂිප්තය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එතනින් පස්සේ ඒකේ ප්‍රක්ෂිප්තාකාර චලිතවල එක එක තැන්වල කොටස්, උපරිමුස ගන්න හැටි, තිරස් පරාසය ගන්න හැටි, උපරිමුසට යන්න ගත වන කාලය ගන්න හැටි. ඊට පස්සේ ඔයගොල්ලන්ට අර පුළුවන් වෙන්න ඕනේ සංසන්දනය කරන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කිසි ප්‍රවේගයකින් අංශක 30ක කෝණයකින් විසි කරා නම් කොච්චර දුරක වැටෙනවද, අංශක 45ක කෝණයකින් විසි කරා නම් කොච්චර දුරක වැටෙනවද කියන එක අර ප්‍රක්ෂිප්තය යටතේ සූත්‍ර ටිකක් තියෙනවනේ. ඒ සූත්‍ර ටික පාවිච්චි කරලා ඔයාලට ඒවට ආදේශ කරලා ඔයාලට ඉක්මනට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම පේපර් එකේ විවරණ සාකච්ඡා කරනකොට ඔය හැම දෙයක්ම කවර් වෙන විදිහට කියලා දෙනවා. හරි. එතකොට මේක මම ඔයාලගේ උදව්වට දාන්නේ පේපර් එකට කලින්. ඉතින් හරිද? ඊට පස්සේ ප්‍රක්ෂිප්ත චලිතයේ විවිධ අවස්ථා තියෙනවා. දැන් බාස්කට් බෝල්, නෙට් බෝල් වගේ එකක් දාන අවස්ථා තියෙනවා. නේද? ඊට පස්සේ ගොඩ නැගිල්ලක් උඩ ඉඳලා නිකන් මොකක් හරි බෝලයක් විසි කරන එකක්, වෙඩි තියන එකක්. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ එක් අවස්ථා පුළුවන් වෙන්න. ඊට පස්සේ ඔතෙන්ට තව සම්බන්ධ කරනවා. දැන් රේඛීය චලිතය, ගුරුත්වය යටතේ චලිතය, ඊට පස්සේ ප්‍රක්ෂිප්ත චලිතය කියන මේ කොටස් වලට සම්බන්ධ කරනවා පුතේ සාපේක්ෂ චලිතය.
හරි සාපේක්ෂ චලිතය කියවම සාපේක්ෂ ප්‍රවේගයයි සාපේක්ෂ ත්වරණය. ඉතින් ගොඩාක්ම සාපේක්ෂ ප්‍රවේගය ආශ්‍රිතව තමයි එන්නේ. හරි එතකොට සාපේක්ෂ ප්‍රවේගය ගත්තට පස්සේ දැන් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය වලට මතක තියෙන්න ඕනේ. හරි සූත්‍රේ මතක තියෙන්න ඕනේ. සූත්‍රයට ඔයාලට කියලා දීලා තිනවා සූත්‍රයට ඇප්ලයි කරපුවාම ඕනම විදිහකට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් හරි මම ඉගෙනගෙන නැති ළමයි ඉන්නවනම් මම දැන් පේපර් එකේ විවරණ සාකච්ඡා කරනවානේ. එතකොට බලන්නකෝ. හරි ඔයාලට කියන ඕනම ප්‍රශ්නයකට උත්තර ගන්න පුළුවන් විදිහට ඒක මේවා කරනවා. ඊට පස්සේ අර ගඟක් ඇලක් වගේ එක එහා මෙහා මාරු වෙන ඒ ආශ්‍රිත සාපේක්ෂ චලිත තියෙනවා. හරි ඒ වගේම ප්‍රක්ෂිප්ත චලිතයත් සාපේක්ෂ වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මොනවා හරි ට්‍රොලි දෙක දෙන්නෙක් යනවා. එක ට්‍රොලියක් යනවා 100යි ms රින එකකින් අනිත් ට්‍රොලිය යනවා 50යි ms රින එකකින්. එතකොට එක ට්‍රොලියක ඉන්න එක්කෙනෙක් දානවා මේ ප්‍රක්ෂිප්තාකාරව බෝලයක් දානවා අනිත් ට්‍රොලියේ ඉන්න එක්කෙනා මතට. එතකොට මේ බෝලේ චලිතය පිළිබඳ අන්න ඒ කියන්නේ එතන තියෙනවා ප්‍රක්ෂිප්ත චලිතයට අමතරව එතන සාපේක්ෂ චලිතයකුත් තියෙනවා. එතකොට මේ දෙක ඇඩ් වුණාම බෝලෙට එන ඇත්ත චලිතය පොළොවට සාපේක්ෂ ප්‍රවේගය කොච්චරක් දාන් ඒ වගේ දේවලුත් අපි පේපර් එකේ ඇතුළත් කරලා තියෙනවා. හරි සාකච්ඡා කරනවා විවරණ අපි සාකච්ඡා කරනවා. හරි එතකොට ඒ සාපේක්ෂ චලිතයෙන් හරි එතනින් පස්සේ චලිතය කොටස් ටික ඉවරයි වගේ. එතනින් පස්සේ බලයට එනවා අපි. මට කියන්නම දුණා චලිත ප්‍රස්ථාර. හරි දුර කාල ප්‍රස්ථාර, විස්ථාපන කාල ප්‍රස්ථාර, ප්‍රවේග කාල ප්‍රස්ථාර, ත්වරණ කාල ප්‍රස්ථාර. හරි හොඳට බලන්න ඒවා තේරුම් ගන්න. විශේෂයෙන්ම ප්‍රවේග කාල ප්‍රස්ථාරවල ත්වරණය මන්දනය දක්වනකොට හරි ත්වරණය මන්දනය දක්වනකොට විශේෂම සැලකිල්ලක් දක්වන්න ඔයාලට වර්ධිනවා ඒක. ප්‍රවේගයේ ඍණ වෙන අවස්ථාවේ ප්‍රවේගයේ ධන වෙන අවස්ථාවේ ත්වරණය මන්දනය දක්වනකොට ඔයාලා වරද්ද ගන්නවා. මම ඒ ආශ්‍රිත ගැටලුව එහෙම දාලා තියෙනවා. ඒවා සාකච්ඡා කරද්දී ඒ පැටලුම් මම ඔක්කොම ලියලා දෙන්නම්. හරි. එතකොට මේ ඊළඟට ප්‍රස්ථාර ටිකෙන් පස්සේ දැන් මම බලය ගැන එනවා නිව්ටන් නියම ටික. නිව්ටන් නියම ටික හරියට අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ බල ගත්තොත් පුතේ ආතති බල, අභිලම්බ ප්‍රතික්‍රියා බල, ඝර්ෂණ බල, තෙරපුම් බල හරි ඕවා හරියටම ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම තැනක හරියට ලකුණු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඊට පස්සේ මේ ඒ බල යටතේ වස්තු ත්වරණය වෙනකොට අපි හිතමුකෝ තන්තු ආශ්‍රිත තන්තු සහ කප්පි ආශ්‍රිතව තියෙන චලිත සචල කප්පි අචල කප්පි ආශ්‍රිතව තියෙන චලිත හරි අන්න යටතේ ගැටලු මම ඇතුළත් කරලා තියෙනවා. හරි ඒ කප්පි ආශ්‍රිත ඒ වගේම ආනත තල දැන් ඝර්ෂණ බලය සම්බන්ධ වෙනවා. ඝර්ෂණ බලත් ලකුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඝර්ෂණ සංගුණක හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ආනත තලවල ඝර්ෂණයේ තියෙන ආනත තලවල ඝර්ෂණයේ රහිත කියන්නේ සුමට ආනත තලවල චලිත තන්තු වල කප්පි ආශ්‍රිත තන්තු කප්පි ආනත තල සම්බන්ධ කරපු ඒ ආශ්‍රිත ගැටලු සිද්ධාන්ත හිතන්න ඕගොල්ලෝ. හරි කොහොමද බල ලකුණු කරන්නේ සහ ඒ ආශ්‍රිතව ප්‍රස්ථාර අඳින්නේ කොහොමද? හරි ඔය හැම දෙයක්ම මම කතා කරනවා මේ පේපර් එකේ. ඉතින් ඊට පස්සේ බල සමතුලිතතාවය ඒත් එක්කම බල යුග්ම බල ගූර්ණ ඒ ක්‍රියාත්මක වෙන හිටි ඒ දේවලුත් කතා කරනවා. ඊට පස්සේ විශේෂයෙන්ම ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිති නියමය හරි විශේෂයෙන් කතා කරනවා. ගම්‍යතා සංස්ථිතිය යටතේ විශේෂ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. මම MCQ ටිකක් සහ රචනා ප්‍රශ්නයක් දාලා තියෙනවා. ගම්‍යතාවේදී චාලක ශක්තිය අර ප්‍රත්‍යස්ත ගැටුමක් අප්‍රත්‍යස්ත ගැටුමක් කොහොමද අඳුනගන්නේ? ශක්ති හානිය වෙන්නේ කොහොමද? හරි ඒ දේවල් ගැන ඒ ආශ්‍රිත විශේෂ ගැටලුවකුත් දාලා තියෙනවා. හරි ඔය ටික තමයි පේපර් එකේ අන්තර්ගත වෙන්නේ. හරිද? ඉතින් ඔය කිව්ව කොටස් ටිකට යනකම් පේපර් එකේ ප්‍රශ්න එනවා. තව එතනින් එහාට අපි මේ පේපර් එකෙන් පස්සේ දෙවනි පේපර් එක යාන්ත්‍ර විද්‍යාව 2 පේපර් එකේ සම්පූර්ණයෙන් පාඩම ඉවර කරලා දානවා. එතකොට ඒකේ තියෙන්නේ කාර්ය ශක්තිය සමතාවය, වෘත චලිතය, භ්‍රමණ චලිතය, අවසානට ද්‍රව ස්ථිතිය, ද්‍රව ගතිය. ආන්ගේ කොටස් ටිකෙන් ඒ පේපර් එක සමන්විත වෙන්නේ. දැන් මේ මම කියපු කොටස් ටිකෙන් තමයි පළවෙනි පේපර් එක යාන්ත්‍ර විද්‍යාව පළවෙනි පේපර් එක සමන්විත වෙන්නේ. අපි මිනුම් පේපර් එක සාර්ථකව කරා. හරි. ඒ වගේම ඒකේ උත්තර මේ විදිහ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරයි. පැය 6කට අධික කාලයක් සාකච්ඡා කරපු වීඩියෝ මම ඕගොල්ලන්ට දාලා තියෙනවා. ඒ වගේම
උත්තර පත්තර මේ වෙනකොට සම්පූර්ණයෙන් දාලා ඉවරයි. හරි. ඔයාලගේ ලකුණු ඉදිරියේදී මම ඉදිරිපත් කරනවා. තාම ඔයාලගේ පේපර් මම මුල ඉඳලා පේපර් විශාල ප්‍රමාණයක් බලන්න ඕනනේ. හරි, මේ වෙනකොට බලලා තියෙන පේපර් ටික තියෙනවා. මම ඔක්කොම එකපාර රෑන්කින් කරලා මිනුම් පේපර් එකේ පසුවදන වීඩියෝ එක දානවා. හරි. නොබෝ කාලෙකදී දානවා. හරි. දැන් එහෙනම් ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න ඕනේ. මේ පේපර් එක හොඳට ලියන්න. සූදානම් වෙන්න. යාන්ත්‍ර විද්‍යාව එක පේපර් එක. ඒ අර කියපු සිද්ධාන්ත කරුණු ටික හොඳට මතක් කරගෙන හරි. මේකේ බහුවර්ණ ප්‍රශ්න 50යි, ව්‍යුහගත ප්‍රශ්න 4යි, ව්‍යුහගත ප්‍රශ්න 4ක් නෑ පුතේ 2යි, රචනා ප්‍රශ්න 4යි තියෙන්නේ. ව්‍යුහගත ප්‍රශ්න 2 විදිහට ඇතුළත් වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ බල සමාන්තරාශ්‍ර නියමය ආශ්‍රිත ප්‍රශ්නයක්. ඊළඟට දෙවෙනි එක වෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට මේ ඝර්ෂණය ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි මම දාලා තියෙන්නේ. හරි. ඝර්ෂණය ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට දාලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න දෙක තමයි ව්‍යුහගත ප්‍රශ්න දෙකක් තියෙන්නේ. ඊට පස්සේ රචනා ප්‍රශ්න 4 යටතේ තියෙනවා. ඔය මම කියපු කරුණු වලින් තමයි රචනා ප්‍රශ්න 4 ඇවිල්ලා තියෙන්නේ. හරි. ලෑස්ති වෙන්න පේපර් එක හොඳට ලියන්න. මේකත් පළවෙනි පේපර් එක ළමයි ලියලා තිබ්බා. හොඳට ලියලා තිබ්බා සමහරු. හරි, මොනවා හරි ලියන්න. නොලියා ඉන්න එපා. හරි. මොනවම හරි ලියන්න බැරි නම් ඒත් මොනවම හරි ලියන්න. හරි. එතකොට තමයි ඒක ලියන්න පුළුවන් වෙන්නේ. ලකුණක් හරි ගන්න බැරි ළමයි කියලා සමහරව ඉන්නෝනේ ලියන්න නැතුව ඉන්නෝ. එහෙම නෙමෙයි. මොනවම හරි ලියන්න පේපර් එකේ. හරි. මොනවම හරි ලියන්න. මම එතකොට මෙහෙන් බලලා එවනවා ඔයගොල්ලන්ට පේපර් එක. ඔයාලගේ අඩුපාඩු වැරදි මොනවද කියලා බලා ගන්න පුළුවන් එතකොට. රයිට්.